ආයිබෝවන් ඔන්න අපි අදත් සිරස ගම්මැද්ද තක්සලාව යටතේ තවත් විද්‍යාව පාඩමක් අරගෙන ආදරණීය දුවලා පුතාලා බලන්න ආවා. ඉතින් පුතේ ඔයාලා දන්නවා අපි මේ දවස්වල භෞතික විද්‍යාව පාඩමක් වන තාපය පාඩම තමයි සාකච්ඡා කරමින් ඉන්නේ. ඉතින් මම පහුගිය දවසේ ඔයාට මතක් කරා අද දවසේ අපිට ගණිතමය ගැටලු කීපයක්ම විසඳන්න තියෙන නිසා ඔයාලටත් පොතක් පෑනක් අරගෙන අද පාඩමට සම්බන්ධ වෙන්න කියලා. ඉතින් අද මේ ගැටලු කොටස ආරම්භ කරන්නට මත්තෙන් අපි බලමු පහුගිය දිනේදී අපි අවසාන කරපු තැනත් එක්ක ඒ ගැටලු වලට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් පුතේ අපි පහුගිය සතියේ අවසානෙටම කතා කරේ විශිෂ්ට තාපධාරිතාවය ගැන. ඒ කියන්නේ ඔබට මතක ඇති අපි තාපධාරිතාවය තමයි මුලින් කතා කරේ. තාපධාරිතාවයේදී කිසියම් වස්තුවක උෂ්ණත්වය ඒකක එකකින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය තමයි අපි තාපධාරිතාවය කියලා කිව්වේ. ඒ වගේම විශිෂ්ට තාපධාරිතාවය කියලා කිව්වේ කිසියම් වස්තුවක ඒකක ස්කන්ධයක උෂ්ණත්වය ඒකක එකකින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය තමයි අපි විශිෂ්ට තාපධාරිතාවය කියලා කිව්වේ. එතකොට මේ විශිෂ්ට තාපධාරිතාවය ගැන කතා කරද්දි තමයි අර මම කිව්ව ගැටලු ඔයාලට ලැබෙන්නේ විසඳීම සඳහා. මෙතින් අපි කතා කරපු නිර්වචනය. තොර මෙතන මේ විශිෂ්ට තාපධාරිතාවයේදී ඒ විශිෂ්ට තාපධාරිතාවය තුළින් තාපධාරිතාවය ගණනය කිරීම සඳහා විශිෂ්ට තාපධාරිතාවය තුළින් තාපධාරිතාවය ගණනය කිරීම සඳහා ක්‍රමයක් අපි සාදා ගන්නවා. බලන්න මෙන්න මේ කාරණාව. යම් වස්තුවක ස්කන්ධය එය සාදා ඇති ද්‍රව්‍යයේ විශිෂ්ට තාපධාරිතාවයෙන් යම් වස්තුවක ස්කන්ධය එය සාදා ඇති ද්‍රව්‍යයේ විශිෂ්ට තාපධාරිතාවයෙන් ගුණ කිරීමෙන් එම වස්තුවේ තාපධාරිතාවය ලැබේ. දැන් මොකද්ද පුතේ තාපධාරිතාවයත් විශිෂ්ට තාපධාරිතාවයත් අතර තියෙන වෙනස? මගේ දරුවෝ මේ කොටස හරියට ඔබ තේරුම් ගන්න. මොකද ටිකක් වෙලා යනකොට නැත්තම් ඔයාට තාපධාරිතාවය කියන්නේ මොකක්ද විශිෂ්ට තාපධාරිතාවය කියන්නේ මොකක්ද කියන එක පැටලෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අපේ ගොඩක් දරුවෝ මෙන්න මේ වගේ බොහොම ලේසි කොටස් අතහැරලා දානවා. ඒ කියන්නේ ඒ කොටසෙන් එන ප්‍රශ්නෙට මම උත්තර ලියන්නේ නැහැ. يعني විභාගෙට යන්නේ මේ කොටසෙන් එන ටික අතහැරලා. එහෙම වෙන්න එපා පුතේ. මේවා හරි පහසුම කොටස්. අර පොඩි වචනයක වචන දෙකක තියෙන පටලැවිල්ලක් හින්දා තමයි ඔයාලා මේවා අමාරුයි කියලා හිතාගෙන ඉන්නේ. නේ? දැන් විශිෂ්ට තාපධාරිතාවයනේ අපි අවසානෙට ඔයත් එක්ක කතා කරේ. එතකොට විශිෂ්ට තාපධාරිතාවය භාවිතා කළා දැන් මේ තාපධාරිතාවය හොයාගන්න ක්‍රමයක් තමයි අපි මේ කතා කරමින් ඉන්නේ ඔයාලත් එක්ක. අපි දැන් මේ කතා කරන්නේ තාපධාරිතාවයත් විශිෂ්ට තාපධාරිතාවයත් අතර තියෙන සම්බන්ධය ගැනනේ. දැන් අර මම කලිනුත් මතක් කරේ දැන් මේ අපේ සමහර දරුවන්ට තාපධාරිතාවයයි විශිෂ්ට තාපධාරිතාවයයි පැටලෙනවා. පුතේ පැටලව ගන්න එපා. අවධානයෙන් අහන්නකෝ. දැන් මෙතනදී මොකක්ද කියන්නේ තාපධාරිතාවය හොයාගන්න පුළුවන්ලු. මේ මෙතන කියනවා තාපධාරිතාවය හොයාගන්න පුළුවන්ලු කිසියම් වස්තුවක ස්කන්ධය ඒ වස්තුව හදලා තියෙන ද්‍රව්‍යයේ විශිෂ්ට තාපධාරිතාවයෙන් ගුණ කරාම ඒ වස්තුව හදලා තියෙන ද්‍රව්‍යයේ විශිෂ්ට තාපධාරිතාවයෙන් ගුණ කරාම ඒ වස්තුවේ තාපධාරිතාවය හොයාගන්න පුළුවන්ලු. දැන් අපි දන්නවනේ තාපධාරිතාවය කියලා කියන්නේ
ඒ කියන්නේ කිසියම් වස්තුවක උෂ්ණත්වය අංශක එකකින් ඉහළ නංවන්න දෙන්න ඕනි තාප ප්‍රමාණය කියලා නේද? එතකොට මේ සම්බන්ධය මෙන්න මේ විදිහට අපිට ගණිතමය සමීකරණයක් බවට පත් කරන්න පුළුවන්. හොඳ අවධානයෙන් යුක්තව ඉන්න. දැන් අපේ දරුවන්ට සමීකරණ දුන්න ගමන් නේ ඒක ඔයාට අමාරුයි කියලා හිතෙනවනේ. සමීකරණයක් තාම නැහැ. බලන්න මෙතන අර කලින් කිව්ව දේමනේ මේ කියන්නේ. දැන් මෙතන කිව්වේ තාපදාරිතාවය ලැබෙනවා කියලා වස්තුවේ ස්කන්ධය එය සාදායති ද්‍රව්‍යයේ විශිෂ්ට තාපදාරිතාවයෙන් ගුණ කරාම තාපදාරිතාවය ලැබෙනවා කියලානේ කිව්වේ. බලන්න ඒකමයි මේ කියන්නේ. ඊට වඩා පොඩියට කරුණු අඩු කරලා ලියලා තියෙනවා. හරි දැන් ඔයාට කලින් අර අපි ඡේදයක් වගේ තිබිච්ච වාක්‍ය තේරුණා නම් මේක නොතේරෙන්න හේතුවක් නෑ පුතේ. මෙතන ඊට ලේසි. තාපදාරිතාවයේ සමානයි ස්කන්ධය වැඩි කිරීම විශිෂ්ට තාපදාරිතාවය. හරි. එතකොට අපි තාපදාරිතාවය හඳුන්වනවා C අකුරෙන්. එතකොට ඒක අපිට ගන්න පුළුවන් C සමානයි M වැඩි කිරීම C. ඒ කියන්නේ මේ සංකේතයක් විදිහටම නැවත ගන්න පුළුවන්. තාපදාරිතාවය සමානයි ස්කන්ධය වැඩි කිරීම විශිෂ්ට තාපදාරිතාවය කියලා. දැන් ඔන්න අපි මුලින්ම ගොඩනගා ගත්ත ඒ තාපදාරිතාවය කියන එක ඔස්සේ අපි විශිෂ්ට තාපදාරිතාවය දක්වා ඇවිල්ලා කිසියම් ද්‍රව්‍යයක විශිෂ්ට තාපදාරිතාවය දන්නවා නම් කිසියම් ද්‍රව්‍යයක විශිෂ්ට තාපදාරිතාවය දන්නවා නම් ඒ වස්තුවේ ස්කන්ධයත් අපිට හොයාගන්න පුළුවන් නම් එහෙම නැත්නම් අපි ඒක දන්නවා නම් ඒ වස්තුව සෙල්සියස් අංශක හෝ කෙල්වින් හෝ එහෙම නැත්නම් ෆැරන්හයිට් හෝ ඒ කියන්නේ කුමන හෝ ඒකකයකින් ඒ වස්තුව කුමන හෝ ඒකකයකින් උෂ්ණ එක අංශකයක් නැත්නම් එක ඒකකයක් ඉහළට උෂ්ණත්වය වැඩි කරන්න මොනතරම් තාප ප්‍රමාණයක් දෙන්න ඕනද කියලා අපිට හොයාගන්නත් දැන් අපි දන්නවා. එතකොට මේ විශිෂ්ට තාපදාරිතාවය ගත්තාම අපි පුතේ විශිෂ්ට තාපදාරිතාවයේ ඒකකයේ විදිහට භාවිතා කරන්නේ කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් කියන ඒකකේ තමයි අපි භාවිතා කරන්නේ. මොකක්ද භාවිතා කරන්නේ? කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් කියන ඒකකේ තමයි අපි මේ ද්‍රව්‍යයක විශිෂ්ට තාපදාරිතාවය මනින්න භාවිතා කරන්නේ. හරි. දැන් ඔන්න අපි තාපයෙන් ආරම්භ කරපු ගමන තාපය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. තාප සංක්‍රාමණය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. තාපජ සමතුලිතතාවය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. ඊට පස්සේ තාපදාරිතාවය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. ඊට පස්සේ විශිෂ්ට තාපදාරිතාවය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. ඔයාට S2 පියාගෙන කල්පනා කරාම ඔය ටිකට උත්තර එනවා නම් ඔයාට තාපය පුළුවන් පුතේ. අපි හිතමුකෝ ඔය ටිකට උත්තර එන්නේ නැහැ කියලා. එහෙනම් මොකක්ද කරන්න තියෙන්නේ? නැවත වතාවක් ඔයාට පුළුවන් පෙළ පොත පෙරලමින් ඔය කොටස් ටික අපි ඔය කිව්ව මාතෘකා ටිකට සරල හැබැයි නිවැරදි නිර්වචන ටික හදාගන්න. ඒ කියන්නේ අපි තාම මේ කොටසේ තියෙන සිද්ධාන්තමය කාරණා තමයි කතා කරේ. තියරි කොටස්. ගැටලු විසඳුවේ නෑ තාම එකක්වත්. දැන් තමයි අපි ගැටලු විසඳන්න යන්න හදන්නේ. එහෙනම් ඔයාට මේ අපි කතා කරපු කොටස් තුල ගැටලුවක් තියෙනවා නම් අර මං කිව්වා පෙළ පොත බලලා පුළුවන් මේ කොටස් ටික අල්ලගන්න. අපි හිතමුකෝ එහෙමත් තේරෙන්නේ නැහැ කියලා. අපි බොහොම පිළිවෙලට ක්‍රමානුකූලව ඔයාට තේරුම් යන විදිහට මේ පාඩම් ටික බොහොම අපූර්වට පෙළගස්සලා දුන්නා. ඔයාට පුළුවන් මේ පාඩමම ඔයාට නැවත YouTube channel එකට ගිහිල්ලා සිරස ගම්මැද්ද තක්සලාව කියන YouTube channel එකේ මේ පාඩම ඔයාට අහපව බලන්න පුළුවන්.
ඉතින් මේ කොටස් ටිකක් අමාරු. දරුවෝ අතෑරලා දාන කොටස් කියලා අපි දන්න නිසා තමයි මේ මතක් කරන්නේ. ඔයාට මෙතෙක් කතා කරපු කොටස තාම තේරෙන්නේ නැත්නම් නැවත වතාවක් අහන්න. අහලා පුතේ කොහොම හරි මේ කොටස් ටික ආවරණය කරගන්න. මොකද මේ කොටස් අපිට විභාගයේ සඳහා ඉතා වැදගත් වෙන කොටස් නිසා. හරි. දැන් ඔන්න අපි විශිෂ්ටතාපධාරිතාවය ඒකක දක්වාම කතා කරා. එතකොට විශිෂ්ටතාපධාරිතාවයත් අපි 100 අකුරෙන්ම තමයි සංකේතවත් කරන්නේ. එතකොට දැන් මේ විශිෂ්ටතාපධාරිතාවය කියන එකේදී ඒකක ස්කන්ධයක උෂ්ණත්වයනි පුතේ මෙතනදී වැඩි කරන්නේ. ඒ නිසා ද්‍රව්‍යෙන් ද්‍රව්‍යයට ඒකක ස්කන්ධයක මේ විශිෂ්ටතාපධාරිතාවය හොයලා තියෙන්නේ. දැන් අපිට පරිසරයේ හම්බෙන ද්‍රව්‍යවල ඒකක එකක ස්කන්ධයක් කියන එකක් ගන්න බෑ. දැන් අපිට හම්බෙනවා මේ හිතන්නකො විශාල බැරල් එකක තියෙන වතුර ටිකක්. දැන් මේකේ තමයි අපිට තාපධාරිතාවය හොයන්න ඕනේ. ඉතින් බැරල් එකේ තියෙන වතුර ටිකේ තාපධාරිතාවය නම් හොයන්න ඕනි. ඒක ඒකක ස්කන්ධයක අපි හිතමුකෝ 1 කිලෝ එක කියලා. එහෙම ස්කන්ධය හොයලා වැඩක් නැහෙනි. සෝරි. එහෙම තාපධාරිතාවය හොයලා වැඩක් නැහෙනි පුතේ. ඒ හින්දා මේ විශිෂ්ටතාපධාරිතාවය කියන එක හොයලා තියන්න පුළුවන්. බලන්න ඒ වගේ මේ හොයපු විශිෂ්ටතාපධාරිතාවයන් තියෙනවා. මේ තියෙන්නේ ජලය කියන එකේ. මම මෙතන ඒකක සඳහන් කරන්නේ නැහැ. මොකද මම ඔබට මීට කලින් ස්ලයිඩ් එකේදී පෙන්නවා මේ විශිෂ්ටතාපධාරිතාවයේ ඒකකය පිළිබඳව මේ තියෙන ඉඩකඩ පහසුකමුත් එක්ක මෙතන මේ ඒකකය භාවිතා කරලා නැහැ. නමුත් අගයන් ටික මම ඔයාලට දීලා තියෙනවා. බලන්න ජලය ගත්තාම ජලයේ විශිෂ්ටතාපධාරිතාවය 4200ක්. එතකොට අයිස් වල විශිෂ්ටතාපධාරිතාවය 2100ක්. බලන්න ඊගාවට භූමි තෙල් වල විශිෂ්ටතාපධාරිතාවය 2140ක්. බලන්න පොල් තෙල් වල 2200යි. බලන්න මධ්‍යසාර 2500යි. රබර් වල 1700යි. ඇලුමිනියම් වල 900යි. තඹ වල 400යි. කොන්ක්‍රීට් වල විශිෂ්ටතාපධාරිතාවය 3000යි. යකඩ වල 460යි. ඇස්බෙස්ටෝස් වල 820යි. සිංක් වල සිංක් කියන්නේ ලෝහයක් අපි ඒක දන්නවා 380යි. බලන්න ඊට පස්සේ රසදිය ඊයම් ඔය වගේ මේ ද්‍රව්‍යවල විශිෂ්ට තාපධාරිතාවයන් දීලා තියෙනවා. මං ආයි අහනවා මොකද්ද විශිෂ්ට තාපධාරිතාවය කියන්නේ? මොකද්ද පුතේ විශිෂ්ට තාපධාරිතාවය කියන්නේ? නේ කිසියම් වස්තුවක ඒකක ස්කන්ධයක උෂ්ණත්වය ඒකක එකකින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය තමයි විශිෂ්ට තාපධාරිතාවය කියන්නේ. ඒ ටික තමයි මේ දීලා තියෙන්නේ. ඔයාට මතකද මම පහුගිය දවසේ ඔයාට කිව්වා ජලය භාවිතා කරනවා වාහනවල එහෙමත් නැත්නම් කර්මාන්ත ශාලාවල. දැන් ඒ කියන්නේ දැන් අපි ගමුකෝ බලාගාරවල. දැන් අපි දන්නවා ලංකාවේ තියෙනවා එක තාප බලාගාරයක්. මේ තාප බලාගාරේ හිටි ගමන් නතර වෙනවා විවිධ තාක්ෂණික දෝෂ නිසා. එහෙම නතර වුණාම ඒක එකවර හදන්න බෑ. ඒ කියන්නේ ඒ ඉන්න ඔපරේටර්ස්ලාට ඒක හදාගන්න බැරි කමට වඩා පුතේ ඒක අධික උෂ්ණත්වයකට රත් වෙලා තියෙන්නේ. ඉතින් මිනිස්සෙකුට යන්න පුළුවන් ප්‍රමාණයට ඕක නිමෙන්න බෑ. ඉතින් ඒ සඳහා ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ අර වාහනවල වගේම රේඩියේටර් ජලය භාවිතා කරලා. හරි. ඉතින් වාහනයකට වඩා එතන තියෙන ක්‍රමවේදය වෙනස්. නමුත් මේ විශිෂ්ටතාපධාරිතාවය කියන සංකල්පයම තමයි එතනත් භාවිතයට ගෙනෙන්නේ. මේ බලන්නකො ද්‍රව්‍ය ගොඩක විශිෂ්ටතාපධාරිතාවයන් මෙතන දීලා තියෙනවානේ. බලන්න කොන්ක්‍රීට් වල 3000යි. නේ? ඊට පස්සේ බලමු අපි මධ්‍යසාර වල 2500යි. යකඩ වල 460යි. ඇස්බෙස්ටෝස් වල 820යි. කවුද අංක 1ට ඉන්නේ? කල්පුතේ අංක 1ට ඉන්නේ ජලය. ඒ කියන්නේ මේ දීලා තියෙන ද්‍රව්‍ය වලින් මේවා එකක්වත් ඔයා කටපාඩම් කරගන්න ඕනේ නැහැ. ඇයි කටපාඩම් කරගන්න ඕනේ නැත්තේ?
ගැටලු විසඳනකොට මේ විශිෂ්ට තාපධාරිතාවයේ ඒකකයත් එක්කම දෙනවා. බලන්න මෙතන ජලය කියන්නේ ඉතා ඉහළ විශිෂ්ට තාපධාරිතාවයක් තියෙන ද්‍රව්‍යයක්. ප්‍රශ්නයක් එන්න පුළුවන්නේ මේ දැන් අපි පාඩම නිකන් ඔහේ උගන්නගෙන ගියාම තමයි ඔයාට එන්න ප්‍රශ්නේදී ඔයා හිර වෙන්නේ. හැබැයි අපි මේ අගයන් එක්ක තෝරගන්න ඕනි. ඇයි රේඩියේටරයට ජලය දැම්මේ? මේ අධික විශිෂ්ට තාපධාරිතාවය නිසා. හරි. එහෙමනම් අපි බලමු එතනින් එහාට මේ තාප ප්‍රමාණය ගණනය කරන්න භාවිතා කිරීම ගැන. කියන්නේ තාප ප්‍රමාණය සෙවීම. පුතේ ඇත්තටම මෙතන මේ තාප ප්‍රමාණය සොයනවා කියන එකේදී අපි කරන්නේ හුවමාරු වූ තාප ප්‍රමාණය සොයන එක. ඒ කියන්නේ එක තැනක ඉඳලා තවත් තැනකට ගමන් කරපු තාප ප්‍රමාණය සෙවීම තමයි මෙතනදී අපි කතා කරන්නේ. නේ නමුත් අපි දීලා තියෙන්නේ තාප ප්‍රමාණය සෙවීම කියන මාතෘකාව. නිසා තාප ප්‍රමාණය සෙවීම තමයි අපි කතා කරන්න යන්නේ. අපි බලමු කොහොමද මේ ද්‍රව්‍යයක හුවමාරු වෙච්ච තාප ප්‍රමාණය හොයන්නේ, හුවමාරු වෙච්ච තාප ප්‍රමාණය ගණනය කරන්නේ කියලා. බලාගමු. යම් කිසි ද්‍රව්‍යයක් තාපය උරා ගැනීමේදී හෝ තාපය පිට කිරීමේදී උෂ්ණත්ව වෙනසක් සිදුවේ. මොකක්ද කියන්නේ? කිසියම් ද්‍රව්‍යයක් තාපය උරා ගැනීමේදී එහෙමත් නැත්නම් තාපය පිට කිරීමේදී මොකක්ද වෙනවා කියන්නේ? උෂ්ණත්ව වෙනසක් වෙනවලු පුතේ. උෂ්ණත්ව වෙනසක් වෙනවලු. මේ වෙනස හොයන්න බලන්න හොයන්න මොනාද කරන්න කියලායි දැන් අපි ඊගාට බලන්න හදන්නේ. මෙහිදී හුවමාරු තාප ප්‍රමාණය සෙවීමට පහත සම්බන්ධතාවය ගොඩනගා ගත හැක. එහෙනම් මොකද්ද කියන්නේ? කිසියම් ද්‍රව්‍යයකට කිසියම් ද්‍රව්‍යයක් තාපය උරා ගන්නකොට එමත් නැත්නම් තාපය පිට කරනකොට උෂ්ණත්ව වෙනසක් වෙනවලු. මේ සිදුවන උෂ්ණත්ව වෙනස හොයන්න අපිට සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන්ලු. එහෙනම් අපි බලමු මොකක්ද මේ සම්බන්ධතාවය කියලා. තාප ප්‍රමාණය. ඒ කියන්නේ හුවමාරු වෙච්ච තාප ප්‍රමාණය අපිට ගණනය කරන්න පුළුවන් Q සමානයි mc θ කියන සමීකරණය භාවිතා කළා. මොකක්ද? Q සමානයි mc θ කියන සමීකරණය භාවිතා කරලා. එතකොට මෙතන Q කියන්නේ තාප ප්‍රමාණය, m කියලා කියන්නේ අදාළ වස්තුවේ ස්කන්ධය, C කියලා කියන්නේ අදාළ ඒ වස්තුව හැදිලා තියෙන ද්‍රව්‍යයේ විශිෂ්ට තාප ධාරිතාවය. එතකොට තීටා කියලා කියන්නේ පුතේ දැන් එක තැනක ඉඳලා තවත් තැනකට නැත්නම් එක් වස්තුවක ඉඳලා තවත් වස්තුවකට තාපය උරා ගන්නවා. එහෙමත් නැත්නම් තාපය පිට වෙනවනේ. එතකොට තාපය උරා ගැනීමකදී නම් අපි දන්නවා උෂ්ණත්වය වැඩි වෙනවා. තාපය පිට කිරීමකදී නම් අපි දන්නවා උෂ්ණත්වය අඩු වෙනවා. එතකොට කලින් තිබුණු උෂ්ණත්වයයි දැන් තියෙන උෂ්ණත්වයයි අතර වෙනසක් තියෙනවනේ. එක උෂ්ණත්වයක් වැඩි අනිත් උෂ්ණත්වය අඩුයි. එතකොට මේ වැඩි එකෙන් අඩු එක අඩු කරපුවාම අපිට වෙනස ගන්න පුළුවන් නේ. නැත්තම් පළමු අවස්ථාවෙන් දෙවෙනි අවස්ථාව අඩු කරපුවාම අපිට උෂ්ණත්ව වෙනස ගන්න පුළුවන්. මෙන්න මේක තමයි මේ උෂ්ණත්ව වෙනස කියලා මෙතෙන්දී කතා කරන්නේ. එතකොට ඔන්න අපි මේ පාඩමේ ඉගෙන ගන්නවා සමීකරණයක්. ඒ සමීකරණය තමයි Q සමානයි mc θ. බලන්න මේ Q සමානයි mc θ කියන සමීකරණයට අදාළව මොනවද අපි යොදන්න ඕනි දත්ත කියලා. Q තාප ප්‍රමාණය. එතකොට Q සමානයි mc θ කියන සමීකරණයේ මුල් පදය නෙමෙයි. මුල් පදය තමයි Q කියන එක. ඒක එතනදී තාප ප්‍රමාණය තමයි එතනදී අපි ඒ සමීකරණයේ පළමු කොටස විදියට භාවිතා කරන්නේ.
ඊගාවට M කියලා කියන්නේ ස්කන්ධය. අපි ඒක කිලෝග්‍රෑම් වලින් තමයි භාවිතා කරලා තියෙන එකත් බලන්න. ඒ කියන්නේ අපි ගාන හදාගෙන යනකොට අපිට ග්‍රෑම් වලින් නම් දීලා තියෙන්නේ. අපි ඒක ඒ විදිහටම ග්‍රෑම් වලින් යෙදුවොත් මේ ගණනය කිරීම වල දෝෂ ඇති වෙනවා. ඒ හින්දා බලන්න ස්කන්ධය අපි කිලෝ වලින් තමයි ප්‍රකාශ කරන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ අපිට ග්‍රෑම් 500ක් දීලා තියෙනවා කියලා ගානක. එතකොට කිසියම් ගානක ග්‍රෑම් 500ක් දීලා තියෙනවා නම් පුතේ අපි ඒක 1000න් බෙදලා කිලෝග්‍රෑම් කරලායි ගන්නෙ. හරි? නිසා ඒකත් මතක තියාගමු. ඊගාවට අපි දන්නවා C කියලා කියන්නේ විශිෂ්ට තාපදාරිතාවය. ඒක නම් කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල්. ඒක සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් උනත් ප්‍රශ්නයක් නැහැ. මොකද අපි දන්නවා මේ ඒකක දෙක අතර එහෙම ගැටලුවක් නැති නිසා. ඉතින් මේක ගොඩාක් වෙලාවට පුතේ දැන් සාමාන්‍ය ජීවිතයේදී හම්බෙන ගැටලුවක් නම් එන්නේ ගොඩක් වෙලාවට සෙල්සියස් අංශක වලින් තමයි එන්නේ. මොකද අපි ගොඩාක් වෙලාවට පාවිච්චි කරන්නේ සෙල්සියස්නේ සාමාන්‍ය ජීවිතයේදී, එදිනදා ජීවිතයේදී. නමුත් ඔය විද්‍යාගාර ගණනය කිරීම එක්ක නම් ගැටලුව එන්නේ අන්න එතනදී කෙල්වින් වලින් එනවා. නිසා ඒක කෙල්වින් සෙල්සියස් ප්‍රශ්නයක් නෑ. එතකොට මේ ආදී විදිහට එන්න පුළුවන් විශිෂ්ටතා පදාර්ථතාවය. ඊගාවට අපි දන්නවා තීටා කියන්නේ උෂ්ණත්ව වෙනස. ඒකත් කෙල්වින් හරි සෙල්සියස් හරි ඔය දෙකෙන් එකකින් තමයි අපිට ලැබෙන්නේ. එහෙනම් ඔන්න අපි මේ Q සමානයි MC තීටා කියන සමීකරණය බලන්න කොහොමද මේක අපි වචනයට හරවලා තියෙන්නේ කියලා. Q සමානයි MC තීටා වචනයට හරවලා තියෙන හැටි බලන්න. කිසියම් ද්‍රව්‍ය ස්කන්ධයක උෂ්ණත්වය යම් ප්‍රමාණයකින් ඉහළ නැංවීමට අවශ්‍ය වන තාප ප්‍රමාණය එම ද්‍රව්‍යයේ ස්කන්ධයේත් විශිෂ්ට තාපධාරිතාවයේත් ඉහළ නැං වූ උෂ්ණත්වයේත් ගුණිතයට සමාන වේ. මේ පුතේ Q සමානයි MC තීටා කියන එක. මේක මං වචන වාක්‍යයක් විදිහට ඔයාට දුන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් එනවනම් රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් එනවනම් මේ පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් ඔයා Q සමානයි MC තීටා කියනකොටම ඒක ඔයාට ඇහැට හුරු වුණා දැන්. ඔයාට ඒක අවුලක් නෑ, ඒක අමාරු නෑ. හැබැයි මේක දැක්ක ගමන් මේක කියව ගන්නවත් බෑ ඕගොල්ලන්ට. ඉතින් බලන්නකෝ කිසියම් ද්‍රව්‍ය ස්කන්ධයක උෂ්ණත්වය යම් ප්‍රමාණයකින් ඉහළ නැංවීමට අවශ්‍ය වන තාප ප්‍රමාණය. මේ කියන්නේ Q කියන එකනේ. තාප ප්‍රමාණය එම ද්‍රව්‍යයේ ස්කන්ධයේත් ඒ කියන්නේ M කියන එකනේ. විශිෂ්ට තාපධාරිතාවයේත් ඒ කියන්නේ C කියන එකනේ. ඉහළ නැං වූ උෂ්ණත්වය කියන්නේ එම ද්‍රව්‍යයේ ස්කන්ධයේත් විශිෂ්ට තාපධාරිතාවයේත් ඉහළ නැං වූ උෂ්ණත්වයේත් ඉහළ නැං වූ උෂ්ණත්වය කියලා කියන්නේ පුතේ කොයිතරම් ප්‍රමාණකින්ද උෂ්ණත්වය ඉහළ ගියේ කියන එක. ඒ කියන්නේ සෙල්සියස් අංශක 5කින්ද සෙල්සියස් අංශක 10කින්ද 20කින්ද. ඒතොර ඒක හොයාගන්නේ කොහමද? අර අවසානගේ මුල්ලගේ අඩු කරලානේ. ඒ කියන්නේ උෂ්ණත්ව වෙනස තමයි. මේ ටිකේ ගුණිතයක් විදිහට තමයි කියනවා මේ තාපධාරිතාවය අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ. කියන්නේ ලබා දුන්නු තාප ප්‍රමාණය හොයාගන්න පුළුවන් වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මේ වචනයෙන් වාක්‍යයක් විදිහට දීලා තියෙන්නේ Q සමානයි MC තීටා කියන සමීකරණය. දැන් අපිට Q සමානයි MC තීටා දන්නවා. හැබැයි අපි ගොඩක් වෙලාවට දන්නේ Q සමානයි MC තීටා වලින් මොකක්ද කියන්නේ කියලා. ඒක තමයි මේ තියෙන්නේ. අපිට අන්න එහෙම අවබෝධයක් ලබා ගන්න පුළුවන් නම් අර කෙටි ප්‍රශ්න පත්‍රයට, ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයට, ඒ වගේම රචනා ප්‍රශ්න පත්‍රයටත් ඒක ප්‍රයෝජනවත් වෙනවා. දැන් ඔන්න අපි මේ තාපය කියන පාඩමේ ගැටලු විසඳීමට තමයි එන්න හදන්නේ. ඔයාට මතක ඇති මං ඔයාට කිව්වා දැන් ඔයා අර පොතක් එහෙම අරගෙන සූදානම් වෙලා ඉන්න කියලා. දැන් මේ පාඩම අපි කොයිතරම් හොඳට තේරුම් ගත්තත් වැඩක් නැහැ. මේ ගැටලු ටික අපිට නිවැරදිව විසඳ ගන්න බැරි වුණොත්. හරි. අපි යම් පළවෙනි ගැටලුවට තවත් කාලෙ ගන්නේ නැතුව. බලන්න පළවෙනි ප්‍රශ්නය. ජලය කිලෝග්‍රෑම් 2ක උෂ්ණත්වය කෙල්වින් 10කින් ඉහළ නැංවීමට අවශ්‍ය වන තාප ප්‍රමාණය සොයන්න.
බලන්න ජලයේ විශිෂ්ටතා පදාර්ථතාවය දීලා තියෙනවා කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් 4200යි කියලා. හරි. දැන් පොත ළඟ තියෙනවා නම් හරි පොඩි උත්සාහයක් යොදන්න. සුළු කිරීම බැරි වුණත් ඔයාට මේ අගයන් ටික යොදා ගන්න පුළුවන් වෙන්න ඕනි. දැන් මේ ප්‍රශ්නේ අහන්නේ ජලය කිලෝග්‍රෑම් 2ක උෂ්ණත්වය කෙල්වින් 10කින් ඉහළ නංවන්න ඕනි තාප ප්‍රමාණය කොච්චරයිද කියලා හොයන්නනේ. දැන් මේ ගාන දෙනකොටම අපිට මතක් වෙන්න ඕනි Q සමානයි mc θ තමයි අපි මෙතන දාන්නේ. Q කියන්නේ තාප ප්‍රමාණය. ඒක තමයි අහන්නේ. ඒ නිසා ඒක තමයි හොයාගන්න ඕනි. M කියන්නේ ස්කන්ධය, ඒක දීලා තියෙනවා කිලෝ 2යිලු. C කියන්නේ විශිෂ්ට තාප ධාරිතාවය, ඒක මේ යටින් දීලා තියෙනවා 4200යිලු. තීටා කියන්නේ උෂ්ණත්ව වෙනස, ඒක අපිට අඩු කරන්න දෙයක්වත් නැහැ. වෙනසම දීලා තියෙනවා කෙල්වින් 10යිලු. එහෙනම් අපිට මොකද්ද කරන්න තියෙන්නේ? මේක Q සමානයි mc θ කියන සමීකරණයට යොදන්න තියෙන්නේ. මේ තියෙන්නේ පුතේ Q සමානයි mc θ වලට මේක යදුවට පස්සේ m ට කිලෝ 2 ආවා. c ට එනවා පුතේ අපි දන්නවනේ විශිෂ්ට තාප ධාරිතාවය 4200යි කියලා ජලයේ. ඒක ඇවිල්ලා තියෙනවා. ඊගාට උෂ්ණත්ව වෙනස අපි දන්නවා කෙල්වින් 10යි නේ. ඒතකොට මම මෙතනදී ඒකකත් එක්කම යොදලා තියෙනවා. මම මේක හැම ගැටලුවකටම ඒකක යොදලා නැතුව වෙන්න පුළුවන් ඉස්සරහට. නමුත් බලා ගන්න දැන් මෙතන දැන් මේකේ තියෙන්නේ කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල්නේ. ඒතකොට කිලෝග්‍රෑම් කිව්වහම මෙතන ඍණ එකක් තියෙනවා. මෙතන නෑ. එතකොට මේ kgට මේ kg ඍණ එක අපිට කපන්න පුළුවන්. ඒක ඉවත් වෙනවා. ඊගාවට මෙතන තියෙන කෙල්විනයටනේ පුතේ. එතකොට මෙතන කෙල්විනයට තියෙනවා කියන්නේ මේ k ඍණ එකට මෙතන k කපන්න පුළුවන්. එතකොට ජූල් විතරයි ඉතුරු වෙන්නේ. එතකොට 2 වැඩි කිරීම 4200 වැඩි කිරීම 10. ඒ කියන්නේ මෙතෙන්දී පුතේ අපිට ලැබෙනවා ජූල් කොච්චරද? 84000ක්. මේ අපි හැදුවේ අර කලින් ගැටලුව. මොකක්ද කලින් ගැටලුව? ජලයේ කිලෝග්‍රෑම් 2ක උෂ්ණත්වය කෙල්වින් 10කින් ඉහළ ලංවන්න අවශ්‍ය තාප ප්‍රමාණය තමයි අපි මේ හෙව්වේ. රයිට්. අපි යන් දෙවෙනි ගානට. දැන් ඔයාට පළවෙනි ගාන මම හදන්න උදව් කරා. දෙවෙනි ගානත් අපි බලමු. දෙවෙනි ගානවත් උත්සාහ කරන්න බලන්න පුතේ තනියම හදන්න. අපි ගාන කියවමු. ඇලුමිනියම් කිලෝග්‍රෑම් 10ක උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 සිට සෙල්සියස් අංශක 50 දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය හොයන්න. මෙතන අහන්නේ තාප ප්‍රමාණය. ඇල්මිනියම් වල විශිෂ්ට තාප ධාරිතාවය දීලා තියෙනවා. ඇල්මිනියම් වල විශිෂ්ට තාප ධාරිතාවය දීලා තියෙනවා. කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් 900යිලු. දැන් මේකටත් ඔයාට මතක් වෙන්න ඕනි. මේකට අපි යොදන්නේ Q සමානයි mc θ. තාප ප්‍රමාණය නම් අහන්නේ අපිට ඉබේම මතකයට එන්නට ඕනි. මේකට අපි Q සමානයි mc θ දානවා කියලා. ඊගාවට අපි බලමු මේක අපි දන්න දත්ත මොනවද? එහෙමනේ අපි ගැටලුවක් විසඳන්නේ. තාප ධාරිතාවය අහන්නේ ඒක දන්නේ නැහැ. ඒක හොයන්න ඕනි. ඊගාවට m ඇලුමිනියම් කිලෝ 10යි කියලා දීලා තියෙනවා. කියන අපි m දන්නවා. ඊගාවට c නේ. ඒ කියන්නේ විශිෂ්ට තාප ධාරිතාවය. ඒක පහලින් දීලා තියෙනවා විශිෂ්ට තාප ධාරිතාවය. එහෙනම් ඒකත් අපි දන්නවා. θ. ඒ කියන්නේ උෂ්ණත්ව වෙනස. මෙතන දීලා තියෙනවානේ පුතේ අවසාන උෂ්ණත්වයයි ආරම්භක උෂ්ණත්වයයි. එහෙනම් සෙල්සියස් අංශක 50න් සෙල්සියස් අංශක 30ක් අඩු කරපුවාම ඒ කියන්නේ අවසාන උෂ්ණත්වයෙන් ආරම්භක උෂ්ණත්වය අඩු කරාම අපිට උෂ්ණත්ව වෙනසත් ගන්නට පුළුවන්. එහෙනම් අපිට තියෙන්නේ මේක Q සමානයි mc θ කියන සමීකරණයට දාන්න. බලන්න මේ ගැටලුව විසඳලා තියෙන ආකාරය. හරි. ඒ කියන්නේ දැන් මම විශ්වාස කරනවා ඔබටත් තනියම මෙවැනි ගැටලු විසඳන්න පුළුවන් මට්ටමට ඔබ ඇවිත් ඇති කියලා අපි බලමු. තවත් ගැටලු කීපයක්. මේක හැබැයි ටිකක් වෙනස්. මෙතන මොකක්ද කියන්නේ? තබ බදුනක ජලය කිලෝග්‍රෑම් එකක් දමා එය
සෙල්සියස් අංශක 25 සිට නටන තුරු රත් කරයි. එම ජලය නටන තෙක් ලබා දිය යුතු තාප ප්‍රමාණය සොයන්න. එම ජලය නටන තෙක් ලබා දිය යුතු තාප ප්‍රමාණය හොයන්නලු. මේ පහලින් දීලා තියෙනවා ජලයේ විශිෂ්ට තාපධාරිතාවය දීලා තියෙනවා. අපව් තඹවල විශිෂ්ට තාපධාරිතාවයක් දීලා තියෙනවා. තඹ බඳුනේ මේ ස්කන්ධයේ ওই ටිකක් දීලා තියෙනවා. හරි. දැන් මේකට මොකද්ද පුතේ කරන්නේ? මේකටත් මොකක්ද? දැන් අපි කලින් ගණන් දෙකේම දැම්මනේ Q සමානයි mc θ. එහෙනම් මේකට කියලා අමුතුවෙන් ඕනියේ. මේකටත් අපි දානවා Q සමානයි mc θ. එහෙම කියලා දැන් අපි දාගෙන යනවා. දැන් මේක හරිද? දැන් Q සමානයි mc θ දාපුවාම Q තමයි හොයන්න ඕනි. m කිලෝ 1යි නේ. C කියන්නේ ජලයේ විශිෂ්ට තාපධාරිතාවය දීලා තියෙනවා 4200යි. ඊගාවට θ හොයන්නත් එපා. ඒ කියන්නේ උෂ්ණත්ව වෙනස. මේකේ ආරම්භක උෂ්ණත්වය විතරයිනේ දීලා තියෙන්නේ. 25 ආරම්භක උෂ්ණත්වය. අවසාන උෂ්ණත්වයක් දීලා නැහැ. එහෙනම් මේක අවසාන උෂ්ණත්වය කොහොමද හොයන්නේ? නටන තෙක් කියලානේ පුතේ. අපි දන්නවා ජලය නටන්නේ සෙල්සියස් අංශක 100 දී. ජලය නටන්නේ සෙල්සියස් අංශක 100 දී. එහෙමනම් අපිට පුළුවන් 100 100න් 25ක් අඩු කරලා ඒ තීටා නැත්නම් උෂ්ණත්ව වෙනස හොයාගන්න. දැන් මෙහෙම හැදුවොත් හරිද? ඒ කියන්නේ අපි මේ තඹ භාජනයක හරි මොකක් හරි භාජනයක ජලය දාලා මේක රත් කරගෙන යනවා. රත් කරන්නේ සෙල්සියස් අංශක 25 ඉඳලා නටනකම්. සාමාන්‍යයෙන් ඔය අපි ඇලුමිනියම් මුට්ටි වල එහෙම පුතේ වතුර පුරවලා ලිපේ තියන්නේ උණු වෙන්න. ඒ වගේ කතාවන්නේ. ඊට පස්සේ අහනවා මේ වතුර ටික උණු වෙන්න මොනතරම් තාප ප්‍රමාණයක් ගියාද? නැත්නම් මොනතරම් තාප ප්‍රමාණයක් ගත්තද කියලා හොයන්න කියලා. දැන් එතකොට අපිට මෙතනදී ජලයට විතරක් Q සමානයි mc θ දාන්න බෑ. ඇයි බැරි? ජලය විතරක් නෙවෙයිනි පුතේ රත් උනේ. දැන් තඹ භාජනයේට දාලානේ ජලය ටික තිබුණේ. තඹ භාජනයේට දාලා තමයි ජලය ටික තිබුණේ. එහෙමනම් ජලයේ උෂ්ණ ඒ කියන්නේ ජලය විතරක් නෙවෙයි තඹ භාජනයත් රත් වුණා. එතකොට මෙතනදී ඒ ලබාගත් තාප ප්‍රමාණය ගණනය කරන්න. ඒ කියන්නේ මෙහිදී මේ සෙල්සියස් අංශක 100ට ජලය රත් වෙන්න තාපය ලබා ගන්නකොට බඳුනත් තාපය ලබා ගන්නවා, ජලයත් තාපය ලබා ගන්නවා. එතකොට මේ අවස්ථාවේදී ලබාගත් මුළු තාප ප්‍රමාණය අපිට හොයන්න ඕන නම් එතකොට මේ අවස්ථාවේදී ලබාගත් මුළු තාප ප්‍රමාණය අපිට හොයන්න ඕනි නම් මොකද්ද පුතේ අපි කරන්නේ? අපි බඳුන ලබාගත් තාපයත් ජලය ලබාගත් තාපයත් එකට එකතු කරනවා. ආන් එතකොට පුතේ අපිට පුළුවන් මේ මුළු පද්ධතියට මේ කියන්නේ බඳුනත් ඒ තිබිච්ච ජලයත් රත් වෙන්න ලබාගත් තාප ප්‍රමාණය ගණනය කරනවා. හරි පුතේ එතකොට දැන් මෙතනදී බඳුන ලබාගත් තාප ප්‍රමාණය අපි ගණනය කරනකොට ඒ කියන්නේ බඳුන ලබාගත්තු තාප ප්‍රමාණය පුතේ අපි ගණනය කරනකොට මෙතනට අපි Q සමානයි mc θ කියන සමීකරණයට අදාළව මේ ගැටලුව විසඳීම කරනවා. දැන් බලන්න මෙතනදී බඳුනේ ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි. එතකොට එතන විශිෂ්ට තාපධාරිතාවය අපි දන්නවා දීලා තියෙනවා 400යි කියලා. ඒ වගේම ජලය නටන උෂ්ණත්වයටනේ පත් කරන්න කියන්නේ. එතකොට ජලය නටන උෂ්ණත්වය ගත්තාම එක පුතේ සෙල්සියස් අංශක 100යි. එතකොට අතන ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් අංශක 25යිනේ. එතකොට එතනගේ සෙල්සියස් අංශක 75ක් එනවා. එතකොට 2 වැඩි කිරීම 400 වැඩි කිරීම 75 සමානයි පුතේ අපිට එනවා ජූල් 60000ක්. ඒ කියන්නේ මේ භාජනය රත් වෙන්න විතරක් ජලය ඒක ASCII තියෙන ජලය ටික නැතුව භාජනය විතරක් රත් වෙන්න පුතේ ජූල් 60000ක තාප ප්‍රමාණයක් වැය වෙලා තියෙනවා. ඊගාවට අපි බලමු මේකේ තියෙන ජලය රත් වෙන්න දැන් ජලය ටික සෙල්සියස් අංශක 25 ඉඳලා 100 දක්වා යන්න මොනතරම් තාප ප්‍රමාණයක් වැය වෙලා තියෙනවද කියලා. ඉතින් ඒකටත් අපි මොකද්ද කරන්නේ? Q සමානයි mc θ කියන සමීකරණය
දානවා. Q සමානයි mc තීටා කියන සමීකරණය දානවා. එතන ජලයේ කිලෝග්‍රෑම් 1යි. ඒකේ විශිෂ්ට තාපධාරිතාවය 4200යි. උෂ්ණත්ව වෙනස 75යි. එතකොට එතන එනවා පුතේ අපිට 3,15,000ක් එනවා. එතකොට දැන් අපි මේ වෙනකොට වෙන වෙනම බඳුනේ කියන්නේ බඳුන රත් වෙන්න අවශ්‍ය වෙන තාප ප්‍රමාණයත් ඒ වගේම ජලය රත් වෙන්න අවශ්‍ය තාප ප්‍රමාණයත් හොයාගෙන තියෙන්නේ. එතකොට මෙතෙන්දී සම්පූර්ණ පද්ධතියමනේ පුතේ රත් වෙන්නේ. එතකොට අවශ්‍ය මුළු තාප ප්‍රමාණය හොයාගන්න. එතකොට අවශ්‍ය මුළු තාප ප්‍රමාණය හොයාගන්න මොකක්ද කරන්නේ? මේ දෙක අපි එකට එකතු කරන අවශ්‍ය මුළු තාප ප්‍රමාණය සමානයි බඳුන ලබාගත් තාප ප්‍රමාණය ධන ජලය ලබාගත් තාප ප්‍රමාණය. එතකොට බඳුන ලබාගෙන තියෙනවා පුතේ ජූල් 60000ක්. ජලය ලබාගෙන තියෙනවා ජූල් 3,15,000ක්. එතකොට අපිට සම්පූර්ණම අපිට එනවා පුතේ මේක රත් වෙන්න ලබාගෙන තියෙනවා ජූල් 3,75,000ක්. හරි. එතකොට මේ තියෙන්නේ අර අපි කතා කරපු ගාන මේ වගේ ගානක් ආවොත් ඒ කියන්නේ භාජනයේ ස්කන්ධයත් එක්ක දීලා ගැටලුවක් ආවොත් ඒ කියන්නේ විභාගයට එනවනම් අනිවාර්යයෙන්ම මේ වගේ ගැටලුවක් තමයි එන්නේ ඔබට. එතකොට භාජනයට වෙනම Q සමාන mc තීටා දාන්න ඕනි. ජලයට නැත්නම් ඇතුලේ තියෙන ද්‍රවයට වෙනම Q සමාන mc තීටා දාන්න ඕනි පුතේ. ඒ විදිහට තමයි මේ වගේ ගැටලුවක් අපි විසඳන්නේ. ඊගාවට හතරවෙනි ගැටලුව බලන්න තඹ කිලෝග්‍රෑම් 6ක උෂ්ණත්වය අංශක 20කින් ඒ කියන්නේ කෙල්වින් 20කින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය හොයන්නලු නේ. එතකොට මෙතනදී මොකක්ද පුතේ කරන්නේ? මෙතනදී කරන්නේ Q සමානයි mc තීටා දාලා ඔයාලට පුළුවන් මේක ගණනය කරන්න. හරි. එතකොට අපි ඊගාව ගානට ඊගාව ගාන කියනවා සෙල්සියස් අංශක 100 උෂ්ණත්වයේ තියෙන ජලය ග්‍රෑම් 10ක්. හරි. ජලය ග්‍රෑම් 10ක් සෙල්සියස් අංශක 25 දක්වා හීතල වෙනවලු. මෙච්චර වෙලා රත් වෙච්ච එකනේ උනේ. මෙතනදී මොකක්ද වෙනවා කියන්නේ? මෙතනදී සීතල වෙනවලු. මෙන්න මේ සීතල වෙනකොට පිට වෙන නැත්තම් තාප ප්‍රමාණය කොච්චරයිද කියලා තමයි හොයන්නේ. ඒකටත් අපිට පුළුවන් Q සමානයි mc තීටාම දාන්න. අපි බලමු ඊගාව ගාන. සෙල්සියස් අංශක 100 උෂ්ණත්වයේ ඇති ජලය මිලිලීටර් 500ක්. දැන් මෙතනදී මිලිලීටර් වලින් දෙන්නේ. කාමර උෂ්ණත්වයට පත්වීමේදී හානි වන තාප ප්‍රමාණය ගණනය කරන්න. එතනදිත් ජලයේ විශිෂ්ට තාපධාරිතාවය දීලා තියෙනවා. දැන් පුතේ ඔයාලට දැන් අපි මේ පාඩමේ නෝට් එක දෙනවනේ. මේ පාඩමේ නෝට් එකත් එක්ක මම පළවෙනි ගණන් කීපය ඔයාට හදන හැටිත් කියලා උත්තරේ එන හැටිත් කියලා දීලා උත්තරෙත් දාලාම තමයි තිබුණේ. හැබැයි මේ අවසානට කතා කරන ගණන් කීපේ තියෙනවනේ. ඒ ටිකේ මම ප්‍රශ්න විතරයි දීලා තියෙන්නේ. පිළිතුර ඔයාට නෝට් එකක් දෙනවනේ. ඒ නෝට් එකත් එක්ක ඔයාට ලැබෙන්න සලස්වනවා. ඉතින් ඔයා නෝට් එක ලැබෙන්න කලින් يعني පාඩම ගිහිල්ලා ඉවරුනාට පස්සේනේ පුතේ ඔයාට නෝට් එක හම්බ වෙන්නේ. ඒ නෝට් එක ලැබෙන්න කලින් මේ ගැටලු ටික විසඳලා තියන්න. එතකොට ඔයාට මේ පාඩම තේරුණාද නැද්ද කියන එක ඔයාටම බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් එතකොට අපි මේ කොටස යටතේ ඒ කියන්නේ මේ පාඩමේ පුතේ ප්‍රධාන මාතෘකා කීපයක් තියෙනවානේ. පළවෙනි මාතෘකාව තමයි තාපය කියන පාඩමේ උෂ්ණත්වය කියන මාතෘකාව. ඒතර අපි උෂ්ණත්වය කියන කොටස මේ වෙනකොට සාකච්ඡා කරලා ඉවරයි. ඊගාවට මේ පාඩමේ ඊගාව මාතෘකාව තමයි ඒ කියන්නේ ඊගාව ප්‍රධාන මාතෘකාව තමයි තාපය කියන්නේ. තාපය කියන මාතෘකාවත් අපි මේ වෙනකොට ඔයාලත් එක්ක කතා කරලා ඉවරයි. ඒ කියන්නේ දැන් අපි මේ අද දවසේ කතා කරේ සම්පූර්ණයෙන්ම තාපය කියන කොටස. එතකොට මේ තාපය කියන කොටසේදී අපි තාපධාරිතාවය, විශිෂ්ට තාපධාරිතාවය, තාප සංක්‍රාමණය ඔය ආදී විදිහට තාපය පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් ලබා ගත්තා. ඒ වගේම තාපය භාවිතා කරලා දැන් අපිට උෂ්ණත්වය ගැන කතා කරනකොට අර උෂ්ණත්ව පරාසය
වෙනස් වෙනකොට උෂ්ණත්ව පරාසය වෙනස් වෙනකොට පුතේ අපිට ගැටලු කීපයක් ආවා සෙල්සියස් කෙල්වින් කරන්න කෙල්වින් සෙල්සියස් කරන්න ඒ වගේ පොඩි පොඩි ගැටලු ටිකක් ආවා. හැබැයි ලොකු ගැටලුව ආවේ නැහැ. රචනා ප්‍රශ්නයකට දෙන්න තරම් ගැටලුවක් හම්බුන්නේ අපිට උෂ්ණත්වයේ කොටසේදී. හැබැයි තාපය කොටසට ආවහම අපිට රචනා ප්‍රශ්නයකට ලැබිය හැකි තරම් සංකීර්ණ ගැටලු වෙන්න පුළුවන් කොටසක් අපි සාකච්ඡා කරා. ඒ Q සමානයි mc θ කියන සමීකරණය යටතේ. එහෙම නැත්නම් Q සමානයි mc කියන එක යටතේත් අපිට දෙන්න පුළුවන් අර විශිෂ්ට තාපධාරිතාවය ස්කන්ධයයි දීලා තාපධාරිතාවය හොයන්නත් දෙන්න පුළුවන් නේ. ඔය විදිහට ගැටලු වෙන්න පුළුවන් විභාග මට්ටමේ ගැටලු. එතකොට මේ පාඩමේ තියෙන ඊගාව ප්‍රධාන මාතෘකාව වෙන්නේ මේ පාඩමේ තියෙන ඊගාව ප්‍රධාන මාතෘකාව වෙන්නේ පුතේ තාපයේ අවස්ථා විපර්යාසය කියන එක. ඒ කියන්නේ තාපයට පුළුවන්ද පදාර්ථය විවිධ අවස්ථාවන් වලට පත් කරන්න. අපි පදාර්ථය ගැන කතා කරනකොට දැන් මේ පාඩම පදාර්ථ හා ශක්ති කියන එකත් එක්ක දෝලණය වෙන පාඩමක්. අපි පදාර්ථය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවානේ. පදාර්ථය ගත්තාම පදාර්ථය අපි භෞතිකව සහ රසායනිකව කියලා අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පදාර්ථය භෞතිකව ගත්තාම ඝන, ද්‍රව සහ වායු කියලා ප්‍රධාන කොටස් තුනයි. පදාර්ථය රසායනිකව ගත්තාම පුතේ සංසුද්ධ ද්‍රව්‍ය හා මිශ්‍රණ කියලා ප්‍රධාන කොටස් දෙකයි. එතකොට මේ තාපයේ අවස්ථා විපර්යාසය කියන දේ යටතේ අපි කතා කරන්නේ පදාර්ථයක් භෞතිකව දකින්න පුළුවන් අර අපි කතා කරපු අවස්ථා තුන තියෙනවානේ. මොනවාද ඒ අවස්ථා තුන? ඒ කියන්නේ ඝන පදාර්ථය, ඒ කියන්නේ ද්‍රව පදාර්ථය, ඒ කියන්නේ වායු පදාර්ථය. ඒතර පදාර්ථයේ මේ අවස්ථා වෙනස් කරන්න තාපයට පුළුවන්. පදාර්ථයේ මේ අවස්ථා වෙනස් කරන්න තාපයට පුළුවන්. මෙන්න මේ දේ තමයි මේ කොටස යටතේ. ඒ කියන්නේ තාපයේ අවස්ථා විපර්යාසය කියන කොටස යටතේ අපි ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ දේ. දැන් මෙතනදී අපි බලමු පදාර්ථයට මේ අපි කතා කරපු ටික පදාර්ථය අපට භෞතිකව හා රසායනිකව බෙදලා වෙන් කරන්න පුළුවන්. ඒක අපි කතා කරලා තියෙන ඉතා කුඩා කාලයේ සිටම. එතකොට මේ පදාර්ථයේ භෞතිකව ඝන, ද්‍රව සහ වායු කියලා ප්‍රධාන අවස්ථා තුනක් දක්වනවා. මේ පදාර්ථයේ රසායනිකව සංසුද්ධ ද්‍රව්‍ය හා මිශ්‍රණ කියලා නැවත ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේක පුතේ පැති දෙකක්. භෞතිකයි කියලා කියන්නේ අපිට ඒක අතට අහුවෙන පේන ඒ වගේ දෙයක්. දැන් රසායනික ගත්තාම මේක සංයුතියත් එක්ක කතා කරන්නේ. ඒකේ අඩංගු දේ ගැන තමයි කතා කරන්නේ. ඒ කියන්නේ අපි රසායන විද්‍යාව යටතේ තමයි මේ රසායනික පැත්ත කතා කරන්නේ. භෞතික විද්‍යාව යටතේ තමයි මේ භෞතික පැත්ත කතා කරන්නේ. එතකොට පදාර්ථයට භෞතිකව ඝන, ද්‍රව හා වායු කියලා අවස්ථා තුනක් තියෙනවා කියන එක තමයි මේ කතා කරන්නේ. මේක අපි මුලින්ම ඉගෙන ගත්තේ 6 දී. ඔයාට මතක ඇති අර අයිස් කැට හොයාගෙන ඇවිල්ලා ඒව රත් කරලා ජලය හදපු හැටි. ඒ හැදිච්ච ජලයම තව රත් කරලා වාෂ්ප හදපු හැටි. ඕවා ඔයාට මතකයි. මේවා ඔයාට අමතක වෙන කාරණා නෙවෙයි. මේ 6 දී ඉගෙන ගත්ත දේම ඊට වඩා සංකීර්ණ කරලා ඊට වඩා ගොඩක් නෙවෙයි ටිකක් සංකීර්ණ කළා අපි 11 දී ඉගෙන ගන්නකොට මේවා අමාරු වෙන්න නම් බෑ නේද? අපි අර මේ තාපය කියන කෝණයෙන් මේක දිහා බැලුවොත් තමයි මේක අමාරු. නැත්තම් මේ අපි 6 දී කතා කරපු එකක්ම තමයි ආයි මේ කතා කරන්න හදන්නේ. හරි අපි බලමු. පදාර්ථයේ එක් අවස්ථාවක සිට තවත් අවස්ථාවකට පත්වීම. පදාර්ථයේ පුතේ එක් අවස්ථාවක ඉඳලා තවත් අවස්ථාවකට පත්වීම අවස්ථා විපර්යාසය කියලා හඳුන්වනවා. එතකොට මොනවද මේ අවස්ථා? දැන් මෙතන කියනවානේ පදාර්ථයේ එක් අවස්ථාවක ඉඳලා
තවත් අවස්ථාවකට පත් වෙනවා නම් අන්න ඒකට කියනවලු අවස්ථාවට පත් වෙන එකට කියනවලු අවස්ථා විපර්යාසය කියලා. මොනවාද මේ අවස්ථා? පුතේ අපිට පදාර්ථයේ අවස්ථා තුනක් දකින්න පුළුවන්. ඒක තමයි අර මම කලින් chart එකේ කතා කරේ. ඒ කියන්නේ පදාර්ථයේ ඝන අවස්ථාව. ඒ වගේම පදාර්ථයේ ද්‍රව අවස්ථාව. ඒ වගේම පුතේ පදාර්ථයේ වායු අවස්ථාව. එතකොට ඝන, ද්‍රව සහ වායු කියලා අපිට පදාර්ථය ප්‍රධාන කොටස් තුනකට බෙදා දක්වන්න පුළුවන්. ඒ කියන්නේ පදාර්ථය අපිට ඝන, ද්‍රව සහ වායු කියලා ප්‍රධාන කොටස් තුනකට බෙදලා දක්වන්න පුළුවන්. එතකොට අපි මේ කතා කරමින් ඉන්නේ පදාර්ථය නැත්නම් පදාර්ථයේ අවස්ථා විපර්යාස ගැන. ඉතින් අපි මෙතෙන්දි දැන් ඔන්න ඔයාලට කියලා දුන්නා පදාර්ථයේ අවස්ථා තුනක් තියෙනවා. මොනවාද මේ අවස්ථා තුන? ඝන අවස්ථාව, ද්‍රව අවස්ථාව සහ වායු අවස්ථාව. පදාර්ථයේ අවස්ථා තුනක් තියෙනවා. ඒ ඝන, ද්‍රව සහ වායු. එතකොට මේ පදාර්ථයේ තියෙන මේ අවස්ථා තුන තාපය භාවිතා කළා එක අවස්ථාවක තියෙන පදාර්ථයක් තව අවස්ථාවකට පත් කරන්න පුළුවන්ලු. තේරුණාද මම මේ කියන කතාව? දැන් ද්‍රව ජලය ටිකක් ගන්නකො. ද්‍රව ජලය ටිකක් අරගෙන ඒක ද්‍රව අවස්ථාවෙන්නේ තියෙන්නේ පුතේ. මේකට අපි තාපය සපයනවා. බන්සන් 1000ක් හරි නැත්නම් ගිල්ලුන් තාපකයක් හරි දාලා මේක රත් කරනවා. තාපය සපයනවා කියන්නේ ඒකනේ. එතකොට මොකද්ද වෙන්නේ? ටික වේලාවකින් මේ ජලය නටන්න ගන්නවා. ජලය නටන්න ගත්තට පස්සේ මොකක්ද වෙන්නේ? ඒ ජලය වාෂ්ප වෙන්න පටන් ගන්නවා. මොනවාද පුතේ ජල වාෂ්ප කියන්නේ? ජල වාෂ්ප කියලා කියන්නේ පුතේ පදාර්ථයේ වායු අවස්ථාව. එහෙනම් මේ තාපයට පුළුවන් අන්න පදාර්ථය එක අවස්ථාවක ඉඳලා තවත් අවස්ථාවකට පත් කරන්න. අපි තව උදාහරණයක් ගමු ජලයෙන්ම. ද්‍රව ජලය ටිකක් තියෙනවා. මේ ජලය ටික අපි දානවා සීතකරණයට. දැන් මොකක්ද සීතකරණයට දාලා කරන්නේ? ඒ ද්‍රව ජලයේ තිබිච්ච තාපය ඉවත් කරන එක. දැන් මේ ජලයෙන් තාපය ඉවත් වීගෙන යනකොට මොකක්ද වෙන්නේ? ඒ ද්‍රව ජලය ඝන අවස්ථාවට පත් වෙනවා. ඒ කියන්නේ ජලයට තාපය සපයනකොට එයා වායු අවස්ථාවට ආවා. ඊගාව පාර ජලයෙන් තාපය ඉවත් කරනකොට එයා ඝන අවස්ථාවට ආවා. ඒ කියන්නේ තාපයට පුළුවන් පදාර්ථය අවස්ථා විපර්යාසයන්ට නැත්නම් එක අවස්ථාවක ඉඳලා තවත් අවස්ථාවකට ගෙනියන්න. එහෙනම් මේ පදාර්ථයේ අවස්ථා විපර්යාස කියන කොටසේදී අපි කතා කරන්නේ තාපය හමුවේ මෙන්න මේ අවස්ථා විපර්යාසයන්ට ලක් වෙන ආකාරය. දැන් එතකොට අපි දන්නවා මේ පාඩමේදී අපි මොනවද මේ කතා කරන්න යන්නේ කියලා. හරි. එතකොට ඊගාවට මේ පදාර්ථයේ මේ අවස්ථා විපර්යාස. ඒ කියන්නේ පදාර්ථයේ තාපය හමුවේ මේ තියෙන අවස්ථා විපර්යාස වලට උදාහරණ කීපයක් මම කියන්නම්. එකක් ඝනයක් ද්‍රව බවට පත්වීම. දැන් අපි අයිස් කැට ටිකක් ගන්නකො. අයිස් කැට ටිකකට අපි තාපය දෙනකොට ඒක පුතේ ද්‍රව බවට පත් වෙනවා. ඒකට අපි කෙටි නමක් කියනවා විලයනය කියලා. නේ? එතකොට ඒක මේ පදාර්ථය තාපය හමුවේ අවස්ථා විපර්යාසයකට ලක් වෙන එක අවස්ථාවක්. ඊගාවට ගන්නකො ද්‍රවයක් ඝනයක් බවට පත් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ද්‍රව ජලය ටිකක් ශීතකරණයකට දාපුවාම අයිස් වෙනවනේ. ඒ කියන්නේ ද්‍රවයක් ඝනයක් බවට පත් වෙනවනේ. ඒකට අපි කියන පුතේ හිමායනය කියලා. එතකොට තාපයට අවස්ථා විපර්යාස කරන්න පුළුවන් බවට මේ තියෙන සාක්ෂි තමයි අපි මේ කතා කරන්නේ. එතකොට ආදරණීය දුවේ පුතේ අපි අද දවසේ ඔයාලත් එක්ක ඉතා වැදගත් කරුණු රාශියක් කතා කරා. ඒ වගේම ඒ කරුණු විභාග වලට
ප්‍රශ්නවලට බොහොම පහසුවෙන් එන්න පුළුවන් කොටස්. නේ Q සමානයි MC තීටා දාලා හදන ගණන්. ඊගාට දැන් මේ අපි මේ කතා කරමින් යන පදාර්ථයේ අවස්ථා විපර්යාස. ඉතින් මේ කොටස් ඔයාලා ඊටාම හොඳින් නැවත නැවත අධ්‍යයනය කරමින් සූදානම් වෙන්න දරුවෝ විභාගෙට. ඉතින් අපි ඊගාව පාඩමෙන් මේ පදාර්ථය තාපය හමුවේ කොහොමද අවස්ථා විපර්යාසයන්ට ලක් වෙන්නේ? ඒ අවස්ථා විපර්යාසයන්ට ලක් වෙනකොට බලන්න මේ එක එක නම් තියෙනවානේ. මෙතන විලයනය, හිමායනය, තව තියෙනවා තාපාංකය. ඔය වගේ පදාර්ථ තාපය හමුවේ අවස්ථා විපර්යාසයන්ට ලක් වෙන ආකාරය පිළිබඳව මීළඟ දවසේ ඔයාලත් එක්ක කතා කිරීමේ බලාපොරොත්තුවෙන් සිරස ගම්මැද්ද තක්සලාව විද්‍යාව පාඩමෙන් අපි අදට සමුගන්නවා. ඔයාලා හැමෝටම ආයිබෝවන් සුබ දවසක්.